අද 2020 දෙසැම්බර් 12 සෙනසුරාදා සිරස්තල ගුරුවරියකගෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙකුට කොවිඩ් බලනේ. සුවය ලබා නිවසට ගොස් දින 14කට පසු මේගේ පුද්ගලයෙකුටත් කොවිඩ්. දින 50කට පසු මහල් නිවාස 6ක හුදකලාව ඉවතට. පාටලී ජාතික හෙළ උරුමය අත්හරි. පරණ විතාන වර්ණසිංහ ඇතුළු පිරිසකුත් එළියට. නව දේශපාලන පක්ෂයක් ගැන ඉඟියක්. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මවගේ බාරන. එම සාකච්ඡාවේ අර්ථය වෙනස් වන ලෙස කිසිදු සංස්කරණයක් කළේ නැහැ. මෛත්‍රීගේ චෝදනාවලට BBC මාධ්‍යවේදියා පාස්කු කොමිසමේදී පිළිතුරු දෙයි. විජිතපුර බලකොටු සීමාවේ අනවසර ඉදිකිරීම ගැන දෙරණ අනාවරණය පළදරයි. සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට. අසල නිවසකින් සොයාගත් මිරිස්ගල සෙල්ලිපියක් බවට සැකයක්. ලෝක කොවිඩ් මරණ ලක්ෂ 16 ඉක්මවයි. ඇමරිකාවෙන් 2 ලක්ෂය ඉක්ම වූ වැඩිම දෛනික ආසාදිතයක්. දකුණු කොරියාව තෙවැනි රැල්ලට සූදානම් වේ. සිරස්තා. This is Adhaderana Prime Time with Vasanthi Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය මෝදර ග්‍රෑන්ඩ් පාස් සහ දෙමට ගොඩ යන ප්‍රදේශවල මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලා තත්ත්වය ඉවත් කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් 632 දෙනෙකු අද අලුතෙන් හඳුනා ගැනුණු අතර ඉන් 81 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර නෝවුඩ් ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට හා සිසුවියකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. දින 50ක පමණ කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ මහල් නිවාස සංකීර්ණ 6ක් අද උදෑසන 6 සිට හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගැනුණා. ඒ අනුව මත්තක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවන, මෝදර මේජය සෙවන, ග්‍රෑන්ඩ් පාස් මෝදර උයන, ග්‍රෑන්ඩ් පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිඳුසෙන්පුර උයන යන නිවාස සංකීර්ණ හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. අදාළ නිවාස සංකීර්ණයන්හි සිදු කළ යුතු PCR පරීක්ෂණ නිම කිරීමෙන් පසු අද ප්‍රතිඵල පදනම් කරගනිමින් මෙම තීරණයගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. සමහර මහල් නිවාස සංකීර්ණ අද වනිට දින 51ක් පමණ මේ ආකාරයෙන් හුදකලාවට ලක් කර තිබුණු ලැබුවා. එසේ සිබුණු මහල් නිවාස 13න් 6ක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. ඉතුරු නිවාස සංකීර්ණ 7ත් මීළඟ දින 2-3 ඇතුළත කෙසේ හෝ PCR සහ ඇන්ටිජන් පරීක්ෂා කරලා ඔවුනුත් මේ ආකාරයෙන් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා. කෙසේ වෙතත් මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ ජනතාව චෝදනා කළේ හුදකලා තත්ත්වයේ ඉවත් කළද නිවාසවලින් පිටතට මිස නිවාස සංකීර්ණ භූමියෙන් පිටතට යාමට පොලිසිය අවසර ලබා නොදෙන බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා. මහල් නිවාස වලින් පිටතට පැමිණ ඒ පරිශ්‍රයන් තුල ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් මේ මහල් නිවාස පරිශ්‍රයෙන් පිටතට පැමිණ සුපුරුදු පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මහල් නිවාස පිටා තියෙන ප්‍රදේශ වලින් මට්ටක්කුලිය ඇරෙන්නට අනිකුත් පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. ඒ නිසා පොලිස් බල ප්‍රදේශ වල වෙනදා මෙන් නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. තවත් COVID-19 ආසාදිතයන් 762 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණු අතර දිස්ත්‍රික්ක 19කින් ආසාදිතයින් වාර්තා වුණා. 445ක වූ වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර මත්තක්කුලින් 175ක්, දෙමටගොඩින් 49ක්, මර්දානෙන් 35ක්, කොම්පඤ්ඤ වීදියෙන් 36ක්, වැල්ලවත්තෙන් 32ක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 26ක් සහ වැලිකඩ බන්ධනාගාර රැඳවුවන් 14 දෙනෙකු ඇතුළුව බොරැල්ලෙන් 21ක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. දින ගණනාවකට පසු මහරගම සහ කඩුවෙල ප්‍රදේශවලින්ද ආසාදිතයින් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 135 දෙනෙකු ආසාදිතයින් වශයෙන් හඳුනාගත් අතර ඊට මහර බන්ධනාගාර රැඳවුවන් 75 දෙනෙකුද අයත්. විශේෂඥ වෛද්‍යවරුන් වසංගතවේදී වශයෙන් සමාජගත වෙලා නැහැ කියන එක ප්‍රකාශ කරත් අපිට පේන්න තියෙනවා කොළඹ මහනගර සභා සීමාවේ උතුරු කොළඹ තිබුණු අර්බුදය කොළඹ මහනගර සභාවේ අනිකුත් ප්‍රදේශ වලටත් පැතිරෙමින් පවතිනවා. රෝගීන් වාර්තා වීම පෙර පරිදිම සිද්ධ වෙනවා. ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල අනුපකුරු
වර්ධනය වෙමින් තියෙනවා. මූලාශ්‍ර සොයාගත නොහැකි මට්ටමේ රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. කළුතරින් ආසාදිතයන් 36ක්, ගාල්ලෙන් 27ක්, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් 19 දෙනෙකු බැගින් අම්පාරෙන් 17ක්, පුත්තලෙන් 10ක්, යාපනය, අනුරාධපුර, රත්නපුර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, කෑගල්ල, වවුනියාව, හම්බන්තොට, මොනරාගල සහ මාතර දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනා ගැනුණා. තවත් මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කිරීමෙන් පසු ඉකුත් දසවනදා මිය ගොස් තිබූ අතර අදිරුදර පීඩනය සහ කොවිඩ් නියුමෝනියාව ඇගේ මරණයට හේතුවයි. මේ අතර බලපිටිය අහුන්ගල්ල අක්කර 20 ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයා මීට පෙර කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් සහ නිවසේ දින 14ක් නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඉකුත් දෙසැම්බර් 6 වෙනිදා වන විට ඔහු නිරෝධායන කාලය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබූ අතර ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙසැම්බර් 9 වෙනිදා පස්වරුවේ. දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය අහුන්ගල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදු කෙරුණා. මේ අතර පානදුර මහවිල ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලයෙකු පාපදියකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව දේහය ආදාහනය කිරීම මාළමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට COVID-19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව බන්ධනාගාර රෝහලට යොමු කිරීමට පියවර ගනු ලැබුවා. මේ අතර නෝවුඩ් ප්‍රදේශයේ පාසලක නවවන ශ්‍රේණියේ සිසුවෙකුට සහ සිසුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. ඉකුත් නොවැම්බර් 28 සහ 30 යන දෙදින පාසලේ ඉගැන්වීමට නිරත වූ ගුරුවරියකට සහ ඇගේ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනය වූ අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණා. පසුව එම ගුරුවරියගේ ආශ්‍රිතයන් හඳුනාගත් ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ PCR පරීක්ෂණ සිදු කර තිබූ අතර මෙම සිසුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ එහි ප්‍රතිඵල මතයි. නව ආසාදිතයන් 25 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් 4 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන 7කට දැඩි සංචලන සීමා පැනවීමට දකුණු පළාත් සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව මිලිද්දුව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දේදුගොඩ උතුර, දේදුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම්බලට මෙලෙස සංචලන සීමා පැනවුණා. හංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 179ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව ආසාදිතයන් 15 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. ඒ අතරින් 30 දෙනෙකු දැනට తాවකාලිකව වසා දමා තිබෙන තුන්නාන ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ සේවකයන්. ගෙනිගත් හේන කෙනිල්වත්ත බ්ලැක්වෝටර් වතුයායෙන් තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ දක්වා එම වතුයායෙන් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වන අතර එම ප්‍රදේශයේ දැනට පවතින්නේ සංචලන සීමා යටතේ. බුලත් සිංහල වේයන්ගල්ල ගම්මානයෙන් නව ආසාදිතයන් 89 දෙනෙකු හඳුනාගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගේගනගේ මහතා සඳහන් කළා. මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙන්නේ PCR පරීක්ෂණ වාර්තා 167ක් අතරින්. හොරණ මොරගහ හේන කහටපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන අතර ඉන් 7 දෙනෙකුම එකම පවුලේ සමාජිකයින් වෙනවා. මෙම පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇති ආකාරයේ මූලාශ්‍රය දැනට අපි හඳුනාගෙන තිනවා. ඒ අනුව රත්මලාන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක වැඩ කරනු ලබන සේවකයෙකු මාර්ගයෙන් පවුලකට මේ රෝගය පැමිණ ඇති බව අපි හඳුනාගෙන තිනවා. සේවකයන් 80 දෙනෙකු පමණ සිටින ඉංගිරිය බොරළුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ආම්බුලන්ස තෝරාගත් පුද්ගලයන් 6 දෙනෙකුගේ PCR පරීක්ෂණ පසුගියදා සිදු කළ අතර ඉන් 5 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ආයතනය తాවකාලිකව වසා දැමූ බවයි ප්‍රදේශීය භාර සෞඛ්‍ය අංශය සඳහන් කළේ. කහතොඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් තවත් COVID-19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 75 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතයින් අතර කොළඹ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගාංශයේ සාත්තු සේවිකාවක් වන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊයේ දිනේ වාට්ටු අංක 72ට ගෙනාවා පුත්තලමෙන් රෝගියෙක් රියානතුරට ලක් කළා. හැබැයි ඒ රෝගියාගේ පුත්තලම රෝහලෙන් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් කරලා තිබුණේ ජාතික රෝහලෙන් කරලා තිබුණේ. අපේ කාර්ය මණ්ඩලයේ කට්ටියට නිකන් ඇතිවෙච්ච සැකයක් මත ඇන්ටිජන් ටෙස්ට් එකක් කරා.
රෝගියා පොසිටිව්. ඒත් එක්කම ඊයේ දවසේ රෝහලේ වැටුප්පංශයේ නිලධාරණියක් පොසිටිව් වුණා. ඒකත් එක්ක ඒ කාර්යාලය අද වහලා දාලා තියෙනවා. ජාතික රෝහලේ මෘතකේ වහන සිද්ධ වෙනවා කියන්නේම කේද වාචකයක්. සාමාන්‍ය රෝගියෙකුට ලැබෙන ඒ සේවක ආහාරය තමයි මොටම යන්නේ. ඊවැඩ රෝගීන්ට විශේෂයෙන් බලපානවා මේක. මේ වෙනකොට ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය අතර 50කට ආසන්න පිරිසක් මේ වෙලාවේ කොරෝනා වසංගතයේ ආසාදිතෙන්ට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි නිතරම ඉල්ලීම් කළා රෝහල් පරිපාලනයේ අහඹුලෙස හෝ මේ කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ කරන්න කියලා. නමුත් ඔවුන් එක ප්‍රතික්ෂේප කළා දිගින් දිගටම. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් කොවිඩ් මර්ධන දේශීය ඖෂධය පිළිබඳ පර්යේෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ මහාචාර කමිටුවේ වාර්තාව තවත් සති කිහිපයකදී ඉදිරිපත් කිරීමට හැකි බව ඖෂධ නිෂ්පාදන නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර කර්මාන්ත අමාත්‍යාංශය විසින් ධම්මික බණ්ඩාර මහතාට ඖෂධ නිෂ්පාදනයට මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබා දීමට ඊයේ කටයුතු කළා. කොවිඩ් වෛරසයේ රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදු කළ සායනික අත්හදා බැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඒ පිළිබඳව පරීක්ෂණ රැසක් ආරම්භ වුණා. පසුගිය 8 වෙනිදා මෙම ඖෂධය ජනතාව අතර නොමිලේ බෙදා දීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමග ඖෂධ නිෂ්පාදන කටයුතුද තාවකාලික වඩාල වුණා. මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදු කරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට තාක්ෂණික උපකරණ නොමැතිකමින් ගැටලු රැසකට මුහුණ දී සිටියා. මේ තත්ත්වයේ මත කර්මාන්ත අමාත්‍ය විමල වීරවංශ මහතාගේ මැදිහත් වීමෙන් කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණ මහා පරිමාණයෙන් ඖෂධය ඇඹරීම සිදු කළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගත්තා. ගරු විමල් වීරවංශ මැතිතුමාට මට කතා කරපුවාදී මම එතුමාගෙන් ඉල්ලීමක් කෙරුවා මට මේ සාධික අමර ගන්න පුළුවන් ඉක්මනින් මේ ඖෂධය හදා ගන්න පුළුවන් වූ සාධික අමරගෙන යුස ගන්න පුළුවන් මොනම හෝ මැෂින් එකක් මට ලබා දෙන්න කියලා එතුමා අද වෙනකොට මට මේ මැෂින් එක ලබා දීලා ඇත්තටම මට හරි සතුටුයි මම මෙතෙක් කාලයක් මේ ඖෂධය මාස ගාණක් මේ රට බෙහෙත් දුන්නේ මේ ගෙදර කුස්සියේ වැඩ කරන මේ වෙන්දර එක අරගෙන මේ අතර කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධ සම්බන්ධයෙන් අදත් අදහස් පළ කළා. අපේ සිංහල වෙදකම පෙරටු කොටගෙන මේ වෛද්‍යවරයෙක් මහා උත්සාහයක යෙදෙනවා මේකට ප්‍රතිකාරයක් ලබා දෙන්න. ඉතින් මේක එක එක අය කියන පැණිය අරවයි මෙව්වයි කියලා මේක නිකන් බාල්දු කරන්න කතා කරාට මේ පැණිය සාර්ථක වුණාට පස්සේ ඔකට ගරහන අය, ඔකට අවලාද නගන අයට මොකද මොන දෙන්නේ? අපි කියමු පැණිය අසාර්ථකයි කියලා. ඒත් අපි උත්සාහයක යෙදෙන්නේ. දැන් ලොකු රටවල් මීට වඩා දේවල් වල උත්සාහයක යෙදලා තාම මේගොල්ලෝ බැරුණානේ මොනවක් කරගන්න. රජයක් හැටියට අපි මේ වෛද්‍යවරයන්ට උදව් කරනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පැණිය ලබා දීලා තිබෙනවා. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් විතරයි ලබා දීලා තියෙන්නේ. අපිට ලබා දීලා නැහැ. ඒ කියන්නේ විපක්ෂයයට කොරෝනා හැදුනාට කමක් නැහැ කියලා තමයි මම හිතන්නේ ආණ්ඩුව හිතන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට විතරයි ලබා දුන්නේ. අපිට ලබා දීලා නැහැ. පැණිය කියලා මඩ ගහන්නේ මේ අපේ දේශීයත්වයට විරුද්ධ මිනිස්සුනේ. මේක තමයි ඇත්ත තත්ත්වය. එතකොට අපිට තාම තේරෙනව නේද මේගොල්ලෝ හිටගෙන ඉන්නේ යුරෝපෙත් එක්ක කියලා. ලංකාවත් එක්ක නෙමෙයිනේ. නෑ මේ රටේ කවුරු හරි මොනවාරි දෙයක් හොයාගත්තොත් ඒකට අකුල් එල්ලන අයනේ විපක්ෂයේ ඉන්නේ. පිට රටින් ආවොත් ඕන දෙයක් හොඳයි. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා පැකරේල් ගැන කිව්වා. ඊට පස්සේ එංගලන්තේ බේතක් ගැන කිව්වා. දැන් ඊයේත් අපි දැක්කනේ මේ බේත් වලත් සයිඩ් ඉෆෙක්ට් ඇවිල්ලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් සමහර අය මේ විවේචනය කරනවා. මිත්‍යාවක් කියනවා, කපුවෙක් කියනවා. විවිධ දේවල් කියනවා. අපිට කවුරුකුණත් කමක් නැහැ. ඒකෙන් සාර්ථකත්වයක් ලැබෙනවා නම් අපි මේ පිළිබඳව සතුටු වෙනවා. දැනට තිබෙන ප්‍රතිඵල අනුව සාර්ථකයි කියලා තමයි වාර්තා වෙන්නේ. කෑගල්ලේ ධම්මික වේද මහත්මයා ඉදිරිපත් කරපු පැණිය සම්බන්ධයෙන් රටේ ලොකු ආందోලනයක් මතුවුණා. ඉතින් මේ පිළිබඳව ක්‍රමානුකූලව කරුණුසා බැලීමක් අපි සිදු කරනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී අපි කරපු පරීක්ෂණ කටයුතු වල විස්තර දෙන්න පුළුවන් කියලා හිතනවා ඉදිරි සති කිහිපය ඇතුළත. ඒ කමිටුව උන්ගේ කටයුතු බොහොම සාර්ථකව කරගෙන යනවා. ගෝලීය වසංගත තත්ත්වය හමුවේ සියලු වෙදකම් අභියෝගයට ලක් වෙලා තියෙනවා. මොකද මෙච්චර දවසක් අපි හිතාගෙන හිටියේ වතුපිට රෝහල තුල මේ විදිහේ නිල වශයෙන් පරීක්ෂණයක් කෙරුණයි කියලා. නමුත් අධ්‍යක්ෂකවරයා දැන් කියනවා එහෙම නිල පරීක්ෂණයක් සිද්ධ වුන්නේ නැහැ කියලා. ඒතකොට ඒක සමහර දෙනෙක්ගේ පෞද්ගලික ඕනකමට වෙච්ච පරීක්ෂණයක්ද මොකද්ද කියන එක රටට පැහැදිලි විය යුතුයි. ඒ පරීක්ෂණ ප්‍රතිඵල එන තාක්කල් මේ පරීක්ෂණ ප්‍රතිඵල ආවට පස්සේ ජනතාවට sannivedanaya කරනවා මූලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ගත කරන්න අනවශ්‍ය විදිහට මේවා මත විශ්වාස තබලා කටයුතු කරන්න එපා කියලා. මොකුත් නොකරන මේ වාචාලය සමානලාවට පුද්ගලයාගේ පැටිගිරිය ජාතකය මේ හැම දෙයකටම පාර ගහනවා. අපි තමයි සෞඛ්‍ය පප්පල කියන අයට අපි කියනවා ඔය සෞඛ්‍ය පප්පලත් හොරෙන් කොත්ත මල්ලි බොනෝ. ඔය කට්ටියත් රතකල්ක බීලා තමයි එන්නේ. ඔය සමහරු මහජනයා වෙනුවෙන් කතා කරනවා කිව්වට ඒවයි පිටිපස්සේ තියෙන්නේ ඔවුන් රාජ්‍ය නෝන සංවිධාන හරහා මෙහෙවන සල්ලි වලින් තමයි ඔවුන් නැටවෙන්නේ. ඒ නිසා අපි කලබල වෙන්න එපා. බඩේ දරුවා එළියට ආවට පස්සේ කේන්දරේ හදමු. මිනිස්සු බෙහෙත් ගන්න ඒ විද ඒ මිනිහාගේ බෙහෙත් වලින් වැඩක් නැත්තා. ආණ්ඩුව මේකට අත
අත ගන්න එන්න ඕනේ නැහැ. ආණ්ඩුවට තියෙන පාඩුවේ ඉන්නේ. සෙනග වැඩියෙන් එන්න තැන්වල සෙනග අසු රුවන ක්‍රමයක් හදා. පණ්ඩිතයන්ගේ කතාවලිනුත් වැඩක් නැහැ රෝගීන්ට. පැණිය හොඳ නම් පැණිය බොනවා. පැණිය බෙව්වයි කියලා මැරෙනවද? දැන් රජය පරීක්ෂණයක් කරගෙන යනවා. සමස්ත ගෝලීය කොවිඩ් මරණ අද ලක්ෂ 16 ඉක්මවා ගියා. මේ වන විට හඳුනාගෙන ඇති ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 7 කෝටි 15 ලක්ෂයකට අධිකයි. ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තිය තවමත් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. එරටින් ගත වූ පැය 24 දී නව ආසාදිතයන් 2,46,000 ඉක්ම වූ පිරිසක් හඳුනාගෙන උනා. ඒ ඇමරිකාවෙන් දිනකදී හඳුනාගත් ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවයි. ඊයේ එරට නව කොවිඩ් මරණ 3031ක් සිදුව තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය තුළ ජර්මනියේ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව ගෙවුණු පැය 24 දී වාර්තා වුණා. එම සංඛ්‍යාව 587ක්. එරටින් ඊයේ හඳුනාගත් නව ආසාදිතයන් 28344 මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි. දකුණු කොරියාවේ තේගු නගරයේ කතෝලික දේවස්ථානයක් ආශ්‍රිතව නව කොවිඩ් ආසාදිතයන් 32 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කර ඇති බවත් සභාවේ සමාජිකයන් කෙටි ආහාර හුවමාරු කරගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. එරට ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ඊයේ නව රෝගීන් 688 දෙනෙකු හඳුනාගෙන උනා. කොවිඩ් තෙවැනි රැල්ලක අවදානමට ලක්ව ඇති දකුණු කොරියාව කන්ටේනර් යොදා ගනිමින් තාවකාලික රෝහල් ඉදිකරමින් සිටින ආකාරයයි මේ. රුසියාවෙන් ඊයේ කොවිඩ් මරණ 613ක් වාර්තා වුණා. එය එරටින් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවයි. මේ වන විට රටවල් කිහිපයකින්ම අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා මෙක්සිකෝවද අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්නත හදිසි භාවිතයට ඇමරිකාවද ඊයේ අනුමැතිය ලබා දුන් අතර පැය 24කට අඩු කාලයක් තුළ එන්නත ලබා දීමට පියවර ගන්නා බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ෆයිසර් බයෝඑන්ටෙක් මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලට අනුමැතිය දෙන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරි සතිවලදී තීරණයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් පවසනවා. මේ අතර රුසියාවේ ස්පුට්නික් 5 කොවිඩ් එන්නත සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත යොදා ගනිමින් ඒකාබද්ධ සායනික අත්දැක බැලීමක් සිදු කිරීමට සූදානම් බව ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්. කොවිඩ් වසංගතය නිසා වසා තිබුණු පාසල් යලි විවෘත කිරීම ලොව රටවල් බොහෝමයක් හමු වී ඇති අභියෝගාත්මක ගැටලුවක්. එවන් පසුබිමක පාසල් යලි විවෘත කිරීමට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරික්සුම් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. දිගින් දිගටම පාසල් වසා තැබීම සිසුන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය සහ සුව සාධනයට දැඩි අභියෝගයක් වී ඇති බවයි එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියසස් පවසන්නේ. ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම, සමාජ පරතරය පවත්වා ගැනීම, දෑත් සේදීම, සනීප ආරක්ෂාව සහ හුදකලා කිරීම වැනි මහජන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදීමට මෙම පිරික්සුම් ලයිස්තුවෙන් ඉදිරිපත් කරනවා. ජාතික හෙළ උරුමේ මහලේකම් වශයෙන් කටයුතු කළ පාට්ලි චම්පික රණවක මහතා එම තනතුරෙන් සහ ජාතික හෙළ උරුමේ පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්ව තිබෙනවා. එම පක්ෂයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අද කැඳ වූ අවස්ථාවේදී ජාතික හෙළ උරුමේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු අතර එහිදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව තනතුරු වලින් ඉල්ලා අස්වී නව නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තිබෙනවා. ඒ අනුව ජාතික හෙළ උරුමේ නව මහලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතා පත් කරගෙන තිබෙන අතර නව සභාපතිවරයා වශයෙන් පත්ව ඇත්තේ පූජ්‍ය හැඩිගල්ලේ විමල්සාර හිමියනෝයි. මීට පෙර ජාතික හෙළ උරුමේ මධ්‍යම කාරක සභා සමාජිකයන් ලෙස කටයුතු කළ කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක්ද ඉවත් වූ පිරිසට අයත්. රට බාරගත යුතු නව යුගයකට පත්වෙමින් අපි ඉන්නේ. ඒ නිසා නව සමාජ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා තමයි අපි අද හෙළ උරුමෙන් බොහොම කනගාටුදායක සමුගැනීමක් කරලා ඒ අලුත් ගමන ආරම්භ කිරීමට අපි සූදානම් වෙන්නේ. අද මේ රටේ චෝදනාවක් තියෙනවා භික්ෂුන් වහන්සේලා දේශපාලඥයින්ට මැතිවරණවලදී උදව් කරන්නේ ආමිෂ පූජා බලාපොරොත්තුවෙන්. ඒ නිසා ඉන් එහාට උන්වහන්සේලාගෙන් බලාපොරොත්තුවක් නැහැ කියලා. අනිත් පැත්තෙන් අද අපිට පේනවා ඇතැම් වැරදි ආකාරයට ධනෙ උපයාගත්ත පිරිස්වලත් යම් යම් නියෝජිතයෝ බවට ප්‍රකාශකයෝ බවට කනගාටුවට අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ පත් වෙලා තියෙනවා අපිට පේනවා. මොනම බණ දේශනාවක්වත් නොකරපු භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මෙහෙම ප්‍රකාශ කරනවා නේද කියලා අද සමාජයට යම්කිසි ප්‍රකම්පනයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා සිවුරේ ගරුත්වය ආරක්ෂා කරගත්ත දේශපාලකින්ට යට නොවිච්ච බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. අන්න ඒක සඳහා මේ නව සමාජ ව්‍යාපාර ඇති කර ගැනීමට අපි ඉදිරියේදී කැප වෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ නමින් දේශපාලන පක්ෂයක් බිහි කර ගැනීමට සාකච්ඡා ඇති වෙමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ නව UMP එකක් එතන හදන්න. එක පුජ්‍යලයක් වටා හෝ එක කණ්ඩායමක් වටා බලය ගොනු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක ඒ සමගි ජන බලවේගයේ ගොඩනගෙනවා නම් ඒකත් එක්ක එකට යන්න අපි සූදානම් බව අපි ඇත්තන්ට ප්‍රකාශ කරලා තියෙනවා. දැන් සුබවාදී ආකාරයේ ප්‍රතිචාර ලැබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකීම බාර නොගන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ සම්මුඛ සාකච්ඡාවේ අර්ථය වෙනස් වන ලෙස කිසිදු සංස්කරණයක් සිදු නොකළ බව BBC මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි දෙමින්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසමින් සම්මුඛ සාකච්ඡාවක් සිදු කළ BBC සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා ඊයේ ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා. එම සාකච්ඡාව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට ලබා දුන් ප්‍රකාශයක් පිළිබඳව විමසීමේ අරමුණින් BBC සිංහල සේවය එම සම්මුඛ සාකච්ඡාව සිදු කර තිබුණේ පසුගිය ජුනි මාස 14 වනදායි. තමන් පාස්කු ප්‍රහාරය වගකීම බාර ගැනීමට සූදානම් නැති බව එම සම්මුඛ සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණා. ඔබතුමා වකිය යුතු නැද්ද? මොනවා ගැනද? මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වගකීම් බාර ගන්න. වගකීම් බාර ගන්න ඕනේ. වගකීම් යුක්තනේ. පසුගියදා මෙම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ එම සම්මුඛ සාකච්ඡාව තමා කෙරෙහි ද්වේෂ සහගත හැඟීමකින් යුතුව අදහස් විකෘති වනසේ සංස්කරණය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ඊයේ පැමිණි BBC සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා ජනාධිපති කොමිසමේදී සම්මුඛ සාකච්ඡාව සිදු වූ අයුරු පැහැදිලි කිරීමක් කළා. ඔහු පැවසුවේ සාකච්ඡාව ආරම්භයට පෙර ඇසිය යුතු යම් විශේෂ ප්‍රශ්නයක් ඇද්දැයි තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ බවයි. එවැනි විශේෂ ප්‍රශ්නයක් නොමැති බවත් ඕනෑම ප්‍රශ්නයක් අසන ලෙස හිටපු ජනාධිපතිවරයා පැවසූ බවත් සාක්ෂිකරු කියා සිටියා. නමුත් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමසීමත් සමග හිටපු ජනාධිපතිවරයා නොසන්සුන් වූ බවයි මාධ්‍යවේදියා පැවසුවේ. කෙසේ වෙතත් සම්මුඛ සාකච්ඡාව අවසානයේ වනතුරුම ඔහු සාමාන්‍ය ලෙස එයට සහභාගී වූ බව ශර්ලි කුමාර මහතා සඳහන් කළා. සම්මුඛ සාකච්ඡාව අවසානයේ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ කරට අත දමා ඡායාරූපවලට පවා පෙනී සිටි බව සඳහන් කළ සාක්ෂිකරු එම ඡායාරූප ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා. ජනාධිපති කොමිසම විමසුවේ පටිගත කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ජාලයට මුදා හැරීමට පෙර එහි යම් සංස්කරණයක් සිදු කළේද යන්නයි. ඔව් ස්වාමීනි, සංස්කරණයක් සිදු කළා. නමුත් අර්ථය විකෘති වනසේ සංස්කරණය සිදු කළේ නැහැ. සංස්කරණයක් හැටියට කළේ කොණ්ඩේ සුළඟට යන අවස්ථා, සුළං සද්දේ සහ එකම දේ යලි යලිත් කියවුවා විතරයි. අදාළ ප්‍රශ්නයට දුන්න උත්තරේ අදාළ විදිහට තියෙනවා. යයි ශර්ලි කුමාර මහතා සඳහන් කළා. මෙම සාකච්ඡාව ප්‍රචාරය නොකරන ලෙස හෝ කිසියම් කොටසක් ඉවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ පාර්ශවයෙන් කිසියම් බලපෑමක් සිදු කළේද යන්න කොමිසම විමසුවා. එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ නැහැ. එහෙම කිසිදු බලපෑමක් මට හෝ මා සේවය කරන ආයතනයට සිදු කරලා නැහැ. අදටත් ඒ සම්මුඛ සාකච්ඡාව අපේ වෙබ් අඩවිය සහ Facebook පිටුවේ තිබෙනවා යන්නයි. මේ අතර නුවරඑළිය කොට්ටාශය බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි මහින්ද දිසානායක මහතා අද පාස්කු කොමිසමට කැඳවා තිබුණා. ඒ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම නුවරඑළිය ශාන්තිපුර පුහුණු කඳවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි. එහිදී අගරදුකුර හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිශානි පීරිස් මහත්මිය විමසා සිටියේ කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය ශාෆි ශියාම්දීන්ව ඔබ දැන සිටියේද යන්නයි. ඔව් ස්වාමීනි, මම කුරුණෑගල කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස 2018 මැයි 15 සිට 2019 අගෝස්තු 9 දක්වා රාජකාරී කළා. ශාෆි ශියාම්දීන් ගැන මම දැනගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ යයි පිළිතුරු දුන්නා. එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග සම්බන්ධතාවයක් තිබූ බව ඔබ දැන සිටියාද? නීතිඥවරයා යලි ප්‍රශ්න කළා. එහෙමයි ස්වාමීනි, මම ශාෆි ශියාම්දීන් ගැන විමර්ශන මෙහෙයුවා. එහිදී අනාවරණ වුණා රිෂාඩ් බදියුදීන් ශාෆි ශියාම්දීන් සමග සම්බන්ධතාවයක් තිබුණා කියලා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකපිට ශාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනුණා. කොහොම හරි මේ විමර්ශනයේ සිදු වෙද්දී මටත් නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් මාරුවීම් ලැබුණා. පසුව ශාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණා. ඇප ලැබුණු දවසේම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මට දුරකථනයෙන් කතා කළා. දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද? දැන් සතුටුයි නේද? කියලා ඇහුවා. යයිද සාක්ෂිකරු පැවසුවා. ඓතිහාසික විජිතපුර බලකොටුව සීමාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි හානි පමුණුවමින් තාප්පයක් ඉදිකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 10 දෙනෙකු අද අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් හෙට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි හානි සිදු ඇති ආකාරය අද දෙරණ ඊයේ අනාවරණ කළා. විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන ප්‍රදේශයක මෙම ඉදිකිරීම සිදු කර තිබුණේ අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරයකින් තොරවයි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය අද සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඒ අතර අලහප් පෙරමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා තාප්ප ඉදිකිරීමේදී කටයුතු කළ බැකෝරත රේදුරු ඇතුළු සහාය දක්වූ පිරිසක් වන බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම තාප්පේ ඉදිකළ පල්ලියට යාබද නිවසකදී ඇවරුම් කලක් සොයාගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැක කරන බව පොලිසිය පවසනවා. මිරිස් කල කොහින්ද අම්මලාට ලැබුණේ? ඒ පූගලාම ඉඳලා ගෙන මාමල් පාවිච්චි කරුවා. පාවිච්චි කළා අපිට දුන්නා. නිදාද ගල් දෙය මොනවද අපිට දන්නේ නැහැ. දැන් අම්මලා මේක පාවිච්චි කරේ මොනවටද? මොනවද මේක? අමරන්ද සම්බුල් හදන්නයි මිරිස් අමරන්නයි. එම නිවසේ හිමිකරුද අත්අඩංගුවටපත් පිරිස අතර වනවා. සැකකරුවන් හෙට පෙරවරුවේ කැකරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.